හොඳයි. දැන් මම යනවා අද දවසේ දෛශික විභේදනය කියන කාරණාව සාකච්ඡා කරන්න. හොඳයි. දැන් මේ දෛශික විභේදනය ඇත්තටම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කියන කාරණාව නිසා. දැන් අපි අර මම කියන්නේ ජ්‍යාමිතික ක්‍රමවේදයක් පදනම් කරගෙන තමයි දෛශික නිරූපණය කියන දේ අපි ඇත්තටම සාකච්ඡා කරගෙන ආවේ කියලා දෛශික බහුවස්ත්‍රය ජ්‍යාමිතික ක්‍රමවේදයක්. ඒක දෛශික නිරූපණයක් විදිහට යනකොට අපිට ජ්‍යාමිතික අර විශාලත්වය සෙන්ටිමීටරෙන් නිරූපණය කරලා කෝණය අඳලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දෛශික නිරූපණයක් නිසා right හරි කෝල් එකක් ආවම මම හිතන්නේ කට් වෙන්නේ නැති එක. දෛශික නිරූපණයක් නිසා මේ අපිට පුළුවන් හරි ලේසියෙන් සමා වෙන හරි ලේසියෙන් නෙමෙයි අර දෛශික නිරූපණයක් නිසා විශාලත්වයන් මුකුත් හොයන්න නැතුව කෝණ අදාළ නැතුව නිකන් දෛශික නිරූපණයක් විදිහට තියාගන්න පුළුවන්. නමුත් අපි මේ ඉදිරියට සාකච්ඡා කරන ගණන් වලදී හරි උදාහරණයක් විදිහට දැන් මම කියන්නම් මේ අපි දැනට ඇප්ලයි කරලා තියෙන එකක්. දැන් මෙන්න මෙහෙම ආනත තලයක වස්තුවක් චලිත වෙනවා. හරිද? එයාගේ බර කියන එක හරියට මෙහෙම පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. ආනත තලයේ කෝණය θ. උන් ඕම තියෙනකොට මෙයාගේ බර තියෙන්නේ සිරස්ව. බර තියෙන්නේ මෙහෙම. නමුත් එයාගේ චලිතය සිදු වෙන්නේ තලයේ දිගේ. මේ තියෙන්නේ තලයේ දිගේ තමයි චලිතය සිදු වෙන්නේ. ඒතර චලිතය සිදු වෙන දිශාවට නෙමෙයි ඇත්තට මේ බර කියන බලය ක්‍රියාත්මක වෙන්නේ. ඔය වෙලාවට අපි ඇත්තටම අසරණ වෙනවනේ. ඒ කියන්නේ අපිට මේක මේ ත්‍රිකෝණමිතික අනුපාත දාගෙන ඍජු කෝණී ත්‍රිකෝණ හොයාගෙන sin θ cos θ දාගෙන අන්න එහෙම ඕක කරන්න ගියොත් ඒක ටිකක් කියන්නේ ඒකට යන ප්‍රොසීඩ් ගතවන කාලයට වැඩි. sin θ ත්‍රිකෝණමිතික අනුපාත දාගෙන එහෙම ඒ ඊට වඩා ලේසි ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉක්මනින් හදාගන්න sin ත්‍රිකෝණමිතික අනුපාත වලින්ම තමයි මේ අපි මේ කියන විභේදන ක්‍රියාවලියත් අපි අර්ථ දැක්වීම සිදු කරන්නේ. ඒ කියන්නේ ඒක ටිකක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් දෙයක්. හරිද? ත්‍රිකෝණමිතික අනුපාත දාලා යනකොට ඉතා ඉක්මනින් ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එකක් තමයි විභේදනයේදී කරන්නේ. ත්‍රිකෝණමිතික අනුපාතය විභේදනය කියන්නේ එකම concept එක තමයි. දැන් මේක තමයි issue එක. චලිත දිශාවයි සමහර බලයන් තියෙන දිශාවල් වෙනස් වුණාම අපිට සිදු වෙනවා මේක විභේදනය කරලා චලිත දිශාවට සහ චලිත දිශාවට ලම්බක දිශාවල් වලට විභේදනය කරලා ගන්න. අන්න ඒක තමයි ළම අපි ඇත්තටම මේකේ ප්‍රයෝජනේ මේ විභේදනය සඳහා අපි මූලික වෙන්න හේතුව ඒකයි. ඊළඟ දේ තමයි ළමයි දැන් දෛශික ගොඩාක් තියෙනකොට හරිද? අපි කියවනේ අර දෛශික බහුවස්ත්‍රයෙන් අපිට පුළුවන් කියලා සම්ප්‍රයුක්ත හොයන්න ජ්‍යාමිතිකව හරියටම ඇඳලා හරිද? හරියටම ඇඳලා කෝණ දාලා කරලා ඔක්කොම කරලා ගත්තොත් දෛශික බහුවස්ත්‍රයක් අපි නිර්මාණය කරලා ජ්‍යාමිතිකව පුළුවන් එයාගේ විශාලත්වය පවා හොයාගන්න. එයාගේ දිශාව පවා හොයාගන්න පුළුවන් කෝණේ හරියටම ඇඳලා. හරිද? උකට ලේසි පාස් වැඩක් නෙමෙයි. හැබැයි දැන් අපිට ওই ක්‍රමයට වඩා ඉතා ලේසි ක්‍රමයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ දෛශික විභේදනය ක්‍රමය. දෛශික ගොඩාක් තියෙනකොට අපි කරන්නේ විවිධ දිශාවන් වලට දෛශික ගොඩක් තිබුණොත් මේ පද්ධතිය නිරූපණය කරනවා ඒකලක්ෂීව බල විහිදෙන විදිහට, දෛශික විහිදෙන විදිහට නිරූපණය කළා අපි ඔක විභේදනය කරලා අවසානයේ අර පයිතකර සම්බන්ධය දක්වා දෙනවා. ඒ කියන්නේ දිශාවන් දෙකක් ඔස්සේ එකිනෙකට අභිලම්බ වූ දිශාවන් දෙකක් ඔස්සේ පවතින දෛශික දෙකක් බවට ගේනවා අවසානයේ. ඊට පස්සේ අපිට ඒකෙන් සම්ප්‍රයුක්ත හොයාගන්න එක ලේසියි. එකිනෙකට අභිලම්බ වූ දෛශික දෙකක් බවට පත් කරලා මේ සම්පූර්ණ විවිධ දිශාවන් වල තිබිච්ච පද්ධතිය හරිද? ඒකලක්ෂ්‍යම යොමු වන දෛශික දෙකක් බවට පත් කරලා මේකේ අවසාන සම්ප්‍රයුක්තය අපිට පයිතගොරස් ක්‍රමය දාලා එතන දෛශික ත්‍රිකෝණ ක්‍රමය දාලා අපිට උත්තරේ හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒකතොර අපිට විශාලත්වයේ දිශාව කියන රාශි දෙකම දෛශික විභේදනයේ පදනම් කරගැනීමෙන් හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් මතක තියාගන්න දෛශික පද්ධතියක. ඒ කියන්නේ දෛශික පද්ධතියක් ගත්තොත් විශාල ප්‍රමාණයකින් දෛශික තියෙන පද්ධතියක් ගත්තොත් මෙයාව සුළු කරගන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. අවසාන සම්ප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව හොයාගන්න පුළුවන් ක්‍රමවේද දෙකයි. එකක් ජ්‍යාමිතික ක්‍රමවේදය. ඒක ඉතරම්ම සාර්ථක වෙන්නේ නැහැ. අපි වගේ අයට ඒ කියන්නේ ඉක්මනින් උත්තරයකට යන්න පුළුවන් අයට ටිකක් ඒක අපහසුණයි ක්‍රියාවලිය. ඒක වෙලා යන වැඩක් ජ්‍යාමිතික ක්‍රමවේදය. දෙවෙනි එක තමයි මෙන්න මේ විදිහට අපි මේ ගණිතානුකූලව අපි කතා කරන ලබන දෛශික විභේදන ක්‍රමය. ඒකෙන් අපිට විශාලත්වය සහ දිශාව ගණිතානුකූලව හොයන්න පුළුවන්. ඒත් අපිට අවසාන එක විතරක් ඕන ජ්‍යාමිතිකව නිරූපණය කරන්න පුළුවන්. කෝණය මෙච්චරකින් විශාලත්වය මෙච්චරයි කියලා අවසාන උත්තරේ විතරක් නිරූපණය කරන්නත් පුළුවන්. ඒක තමයි කාරණාව. දෛශික විභේදනයේ සම්බන්ධ. ඒකෙදි තව වැදගත් දැන් ඔය මම කිව්වේ ඇත්තට වැදගත් වෙන්නේ මොකක්ද? මෙතන මේ කාරණාව මොකක්ද කියන එකයි ඔය සාකච්ඡා කරේ. දැන් මේකේ තව දෙයක් තියෙනවා. තව වැදගත් දෙයක්. අපි සාකච්ඡා කරන්නේ ළමයි සම්ප්‍රයුක්තයේ සෙවීම කියලා.
මම මේකේ මේ දෛශික දෙකක් පදනම් කරගෙන මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සංප්‍රයුක්තයේ සෙවීම. දෛශික දෙකක් පදනම් කරගෙන සංප්‍රයුක්තයේ සෙවීමේදී අපි හිතුව මෙන්න මෙහෙම දෛශිකයක් තිබුණා, මෙහෙම දෛශිකයක් තිබුණා. දෛශික දෙකක්. එතකොට මේක P නම් මේක Q නම් මම මේ දෙක එකිනෙකට අභිලම්බකයි කියලා හිතමුකෝ. එකිනෙකට ලම්බකයි. එතන මෙයාගේ සංප්‍රයුක්තය ලැබෙනවාය කියලා කිව්වා මෙන්න මේ විදිහට. එයාගේ විශාලත්වය R නම් ලස්සනට ලැබෙනවා. R ගේ විශාලත්වය P සහ Q ඇසුරින්. P සහ Q ඇසුරින් දෛශික සමා වෙන්න පයිතකර සම්බන්ධය පාවිච්චි කරලා අපිට මේ R ගේ විශාලත්වය හොයන්න පුළුවන්. ඔය මේ දෙදෙනාගේ ක්‍රියාවලිය සිදු කරන තනි බලය නැත්නම් තනි දෛශිකයේ විදිහට මට R විශාලත්වය ඇති දෛශිකය හඳුන්වන්න පුළුවන්. එයාට නිශ්චිත දිශාවකුත් ලැබෙනවා. අල්ෆා කියලා ගන්න පුළුවන්. මේකට අපි කොහොමද සංප්‍රයුක්තය සෙවීම කියන්නේ? මේ දෛශික දෙකක සංප්‍රයුක්තය සෙවීමේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේ ප්‍රතිවර්ත වූ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ප්‍රතිවර්ත වූ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ දෛශික විභේදනය. විභේදනය කියන්නේ ඔකේ අනිත් පැත්තේ ක්‍රියාවලිය. ඒ කියන්නේ මොකද්ද? මට පුළුවන් මේ තනි දෛශිකයක් හරිද මෙන්න මේ විදිහට එකිනෙකට අභිලම්බ වූ දෛශික දෙකක් බවට කඩලා දාන්න. එකක් මෙහෙම අනිත් එක මෙහෙම. මට ඕන මෙහෙම දෛශික ත්‍රිකෝණයක් විතර නිරූපණය කරන්න පුළුවන් මේක දෛශික සමාන්තර රාශියක් විදිහට. හරිද? දෛශික ත්‍රිකෝණයක් විතර නිරූපණය කරොත් මේ විදිහට මේ විදිහට. ඒක දෛශික සමාන්තර රාශියක් විතර නිරූපණය කරොත් මේ විදිහට. දෙක මේකයි. හරි? ඒකේ මේකම දේ තමයි කියන්නේ දෛශික ත්‍රිකෝණය හෝ දෛශික සමාන්තර රාශිය. එතකොට දැන් මේ එකම දේ ප්‍රතිවර්ත වෙලා තියෙනවා. මොකද්ද? දෛශික දෙකක වැඩේ වෙන තනි එක්කෙනාව වෙනවට අපි කියනවා සංප්‍රයුක්තය සෙවීම කියලා. තනි එක්කෙනාව කොටස් දෙකකට කෑලි කඩනවා. මෙයාගෙන් වෙන වැඩේ මම කොටස් දෙකකින් එකිනෙකට අභිලම්බ වූ කොටස් දෙකකට. ඒ කියන්නේ මේකෙම ප්‍රතිවර්තය නිසා මම මේ හැම වෙලේම එකිනෙකට අභිලම්බ වූ කියන වචනේ දාන්නේ. හරිද? මේකෙම අනිත් පැත්ත වෙන්නේ. එතකොට මොකද මේකේ අනිත් පැත්ත වෙන්නේ? කියන්නේ එකිනෙකට අභිලම්බ වූ කොටස් දෙකකට කැඩෙනවා. මෙයා R නම් මෙයා P ලෙසත් මෙයා Q ලෙසත් මට කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒකට තවදුරටත් R කියන එක්කෙනා නැහැ. මොකද R ගෙන් වෙන වැඩේ මේ දෙදෙනා වෙන වෙනම කරනවා. R ගෙන් වෙන වැඩේ මේ දෙදෙනාම කරනවා. කියන්නේ P විතරක් තනියෙන් R ගේ වැඩේ කරන්නේත් නැහැ. Q විතරක් තනියෙන් R ගේ වැඩේ කරන්නේත් නැහැ. R ගේ වැඩේ දෙදෙනාම එකතු වෙලා තමයි කරන්නේ. එතකොට මේ දෙදෙනාගේ සංරචක කියලා තමයි අපි මේවට කියන්නේ. මේවට අපි කියනවා සංරචක කියලා. මේ තියෙන්නේ සංරචක. ඒවා අපි හඳුන්වනවා තිරස් දිශා ඔස්සේ යොමු වෙලා තියෙනකොට තිරස් සංරචකයේ විදිහට සිරස් දිශා ඔස්සේ යොමු වෙලා තියෙනකොට සිරස් සංරචකයේ විදිහට අපි හඳුන්වනවා. හැබැයි මේක දැන් වරදවා වටහා ගන්න එපා. මොකද සමහර අය ඔළුවට යන්නේ ඔන්න ඔය විදිහේ දෙයක්. හැබැයි මේක තව ටිකක් තව ගැඹුරට ගිහිල්ලා බැලුවොත් හිතන්නකො ළමයි මෙන්න මෙහෙම. හොඳයි. එහෙනම් දැන් මම පැහැදිලි කරගෙන ආපු තැනින් මම එතනින් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. මම අර ගත්තේ උදාහරණයකට මේ ලම්බක දෙකක්නේ. ඒකේ ලම්බක දෛශික දෙකක්නේ අරගත්තේ සංප්‍රයුක්ත හොයන එකේ මේකෙම අනිත් පැත්තේ මම ගත්තානේ මේ තනිය එක්කෙනා එකිනෙකට අභිලම්බව දෛශික දෙකකට විභේදනය කරන්න පුළුවන් කියලා. ඒ ක්‍රියාවලිය ඕකයි කියලා කිව්වනේ. එතකොටම මට තව දෙයක් තර්ක කරන්න පුළුවන්. ළමයෙකුට උනත් තර්ක කරන්න පුළුවන් මෙහෙම. කොහොමද? අපි හිතමු මෙන්න මෙහෙම දෛශික දැන් මෙහෙම දෛශික දෙකක් තිබුණා. මේක P මේක මෙන්න මෙහෙම ආන්නද තිබුණා. මේක Q. එතකොටත් මේක සංප්‍රයුක්තයක්නේ. අර අපි එකිනෙකට ආනත වූ අංශක අණුවක කෝණයක් නෙමෙයි ඊට වඩා වෙනස් කෝණයක් තියෙනවා. P සහ Q අතර ඊට වඩා වෙනස් කෝණයක් තියෙනවා. ඒක කියන්නේ අංශක අණුව නොවන කෝණයක් තියෙනවා. අන්න එතකොටත් අපිට R නිරූපණය කරන්න පුළුවන් කියලා කිව්වනේ මතකයිනේ. ඕම එකක් අපි ගත්තේ R වර්ගය සමානයි P වර්ග ධන Q වර්ග ධන 2යි PQ cos θ ටයිම් සංප්‍රයුක්ත විශාලත්වය මතකයිනේ. එතකොට ළමයි අපිට තර්ක කරන්න පුළුවන් එහෙනම් මේකෙම ප්‍රතිවර්තයනේ දෛශික විභේදනය කියලා කියන්නේ. ඒතර විභේදනය කියලා කියන්නේ ළමයි හැම වෙලේම එකිනෙකට අභිලම්බ වූ සංරචක දෙකකට කඩන එකම විතරක් නෙමෙයි. අපිට ඕන නම් පුළුවන් තනි දෛශිකයක් හරිද? එකිනෙකට අභිලම්බ නොවන විදියට විභේදනය කරගන්නත් ඕන නම් පුළුවන්. මේක PQ මේකෙම ක්‍රියාවලිය නම මෙතනත් පැහැදිලි වෙන්නේ. එතකොට මේ දෙන්නගේ කෝණය ඇත්තටම අංශක අණුවයි නෙමෙයි. එතකොට විභේදනයේදී ළමයි සෑම විටම සංරචක දෙක එකිනෙකට අභිලම්බ වෙන්න ඕනය කියලා තර්කයක් නැහැ. හරිද? හොඳට කල්පනා කරන්න. තනි දෛශිකයක් එයාගෙන් වෙන වැඩේ කොටස් දෙකකට කඩන එකට අපි විභේදනය කියලා කියනවා. විභේදනයේ සෑම විටම
එකිනෙකට අභිලම්බ වූ සංරචක දෙකක් බවට පත්වීම කියන එක අනිවාර්ය නෑ. හැබැයි අපිට මේ සිලබස් එක ඇතුලේ ඉදිරියට ගමන් කරනකොට ගණනය කිරීම සඳහා අපි ඉස්සරහට යනකොට මතක තියාගන්න එකිනෙකට අභිලම්බ වූ සංරචක වලට කඩන එක තමයි වඩාත්ම යෝග වෙන්නේ. කියන්නේ එකිනෙකට අභිලම්බ නොවන සංරචක දෙකකට මේක විභේදනය කරගන්න එකේ කිසිදු අපිට ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ කිසිදු ප්‍රයෝජනයක් අපිට ලැබෙන්නේ නැහැ. එකිනෙකට අභිලම්බ නොවන සංරචක දෙකක සම්ප්‍රයුක්තය හැදීම අපිට ප්‍රයෝජනයි. මේ මෙන්න මේ කතාව අපිට ප්‍රයෝජනයි. හැබැයි තනිදයිසිකයක් එකිනෙකට අභිලම්බ නොවන සංරචක දෙකකට කැඩීම අපිට ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ. හරිද? ඒක නිසා අපි ප්‍රතිවර්ත වුණාට ඒකේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කතාව. ඒකයි මම කිව්වේ දැන් මෙවැනි අවස්ථාවක අපිට කියන්න බෑනේ තිරස් සංරචකය සහ සිරස් සංරචකය කියලා. නමුත් අපි හැමතැනදීම දැන් ගොඩක් වෙලාවට ගණන් වලදී පාවිච්චි කරනවානේ තිරස් සංරචකය සහ සිරස් සංරචකය කියන එක නේ. ඇයි? අපි සෑම විටම විවේදනයට ලක් කරන්නේ තිරසට සහ සිරසට කියන අවස්ථාව. නමුත් ඕක වෙනස් වෙන අවස්ථා තියෙන සමහර වෙලාවට මේව තියෙන එකක් මෙහෙම තියෙන සංරචකයක් අපිට පුළුවන් මෙන්න මෙහෙම විභේදනය කරලා ඒකිනෙකට ඒකටම අභිලම්බ වෙච්ච මෙන්න මෙහෙම විභේදනය කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා තිරස නෙමෙයිනේ එතකොට. හැබැයි මේක සලකන්න පුළුවන් අපිට මේක තිරස් සංරචක මේක සිරස් සංරචක කියලා. ඒක ඇත්තටම මේ තිරසට යොමු වෙන්න ඕන කියලා ඒකුත් නෙමෙයි. තිරසටම යොමු වෙන්න ඕනේ මේක සිරසටම යොමු වෙන්න ඕනේ කියලා නෙමෙයි. ඒක ඇත්තටම ඒක එක්තරා අර්ථ දැක්වීමක් විදියට මේක තිරස් සංරචකය ලෙසත් මේක සිරස් සංරචකය ලෙසත් සලකන්න පුළුවන්. හරිද? ඒකයි මේකේ කතන්දරය ඔච්චරයි ළමයි තියෙන්නේ. හරි සරලයි, හරි සරල වැඩේ. එතකොට අපි මෙතනින් චුට්ටක් අපි හිතමු මෙන්න මෙහෙම මේ මම මෙන්න මේක අයින් කරලා දාන්නම්. මේක ඇත්තට වැඩක් නැහැ. ඒ නිසා මේක අයින් කරලා දාන්න. අයින් කරලා දාලා ඔන්න බලන්නකෝ මෙතනින් කරන්න යන වැඩි. දැන් මම මේක චුට්ටක් මෙන්න මෙහෙම ලකුණු කරගන්න. මේගොල්ලන්ගේ විශාලත්ව මෙයා x මෙයා y කියලා ගන්න. මොකද සිරස් සහ තිරස් කියලා ගන්න ඕන නිසා. හරිද? දැන් මට හරි. හතර දෙනාම සම්බන්ධ වෙලානේ ඉන්නේ. හරි. දැන් එහෙනම් මම චුට්ටක් මේක වෙනස් කරගත්තා. මම මේ සංකේත දාගෙන තිබිච්ච සංකේත මම චුට්ටක් වෙනස් කරගත්තා. මෙන්න මේ විදිහට x y විදිහට වෙනස් කරගත්තා. දැන් මෙතන ඉඳන් මම සාකච්ඡා කරන්න යන්නේ O level දැනුම. ඒ O level දැනුමෙන් තමයි විභේදනය කියන තැනට එන්න යන්නේ. හරිද? O level දැනුමේදී ඉගෙන ගත්ත දැන් මේ සම්ප්‍රේක්ෂ්‍ය සෙයිම කියන කාරණාවට අපි යමු. අපි කතා කරලා තියෙන එකක් නේ. අපි ත්‍රිකෝණමිතික අනුපාත ඉගෙන තියෙනවානේ මොකක්ද? මම මේකට θීටා කියලා ගන්නවා. අපි දන්නම වචනනේ sin θීටා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා cos θීටා. ඔය වචන අපි ඉගෙනගෙන තියෙනවානේ sin θීටා cos θීටා. මොකද්ද sin θීටා කියන්නේ? දැන් මේකට ඔයගොල්ලන්ගේ මම මේ අහපු ප්‍රශ්නට උත්තරේ නෑ වෙනවා ඇතිනේ. sin θීටා කියන්නේ මොකද්ද? දිරිපාදයේ බෙදීම කර්ණ පාදයනේ. එතකොට y බෙදීම r බවට පත් වෙනවා. y බෙදීම ඒ ඔස්සේම මට ගන්න පුළුවන් cos θීටා යනු මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. ඔන්නෝම ගන්න පුළුවන්. මේ ඍජු කෝණේ ත්‍රිකෝණයක් සම්බන්ධ කරගෙන අපි තමයි මේ සාකච්ඡා කරන්නේ.
මේක ඍජු කෝණී ත්‍රිකෝණයකට තමයි වළංගු වෙන්නේ. ඍජු කෝණී ත්‍රිකෝණයට තමයි මේ ත්‍රිකෝණමිතික අනුපාතය වළංගු වෙන්නේ. හරිද? මෙතනදී මට පුළුවන් ළමයි මේකෙන් මෙතනට එනකොට මේ පැත්තට එනකොට y කියන එක්කෙනාව උක්ත කරගත්තොත් මට ලියන්න පුළුවන් r sin θ ලෙසත් x කියන එක්කෙනාව උක්ත කරගත්තොත් මට ලියන්න පුළුවන් r cos θ ලෙසත්. ඇයි මම එහෙම ලියාගත්තේ? මොකද r ඇසුරින් බලන්න මේ අවස්ථා දෙකේදී x සහ y නිරූපණය වෙන්නේ r ඇසුරින් සහ කෝණය ඇසුරින්. r ඇසුරින් සහ කෝණය ඇසුරින්. හරිද? මොකද්ද මේ කෝණය? මේ කෝණය දැන් මෙතන මේ කෝණය අරන් තියෙන්නේ සිරසත් එක්ක තියෙන කෝණය. ඔයාලට පුළුවන් එක සිරසත් එක්ක තියෙන කෝණය උනත් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කෝණයමනේ මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේක මතක තියාගන්න ලේසි. බලන්න මම අර කිව්වනේ ත්‍රිකෝණමිතික අනුපාතයම තමයි මේ විභේදනයේට පාවිච්චි කරන්නේ. බලන්නකො විභේදනයේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. r කියන එක්කෙනාගෙන් x නිරූපණය කරන්න පුළුවන්, r කියන කෙනාගෙන් y නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන එක මතක තියාගන්න කොහොමද? r වෙනුවට දාන තිරස් සංරචකය මට ලියන්න පුළුවන් r බද්ධ වෙලා තියෙන කෝණය නිසා r cos θ r cos θ. ඒක කටපාඩම් මෙතඩ් එකක් ළමයි. ඒක ඔයාලා ඇතුළු මේ ලෝකේ ඉන්න හැමෝම සහ මම ඇතුළු මේ හැමදෙනාම මේක කටපාඩමින් තමයි ඔලුවට දාගන්නේ. හරිද? මේක නිරන්තරයෙන් දැකලා ඉමේජ් එකක් විදිහට දැකලා ලියලා කරලා හරිද? මේක ඉතින් කටපාඩම් කරනවා වැඩක් තමයි. හරිද? දැන් මොනවා අපි මතකයට දාගන්නවා r මෙතන පද වෙලා තියෙන කොටසත් එක්ක එන්නේ කෙලින්ම r cos θ. මේ නිරූපණය වෙන්නේ r cos θ කියන සංරචකයේ. අපිට තිරස් සංරචකයේ සලකන්න පුළුවන්. ඒ වගේම බද්ධ වෙලා නැති අනිත් සංරචකයේ බවට පත් වෙන්නේ sin එක r sin θ. හරිනේ? y සමානයි r sin θ. දැන් මොකද වෙන්නේ? මේ තනියෙන් හිටපු එක්කෙනා පැටව දෙන්නේ බවට පත් වෙනකොට දැන් මෙයා නැතුව යනවා. දැන් තවදුරටත් මේ r කියන එක්කෙනා නැහැ. එයාගේ කොටස් දෙක තමයි ත්‍රිරස් සහ සිරස් සංරචක දෙකක් බවට පත් වෙන්නේ. තනි එක්කෙනා කොටස් දෙකකට බෙදලා යනවා. ඉතින් ඕක තමයි ළමයි හරියට නිකන් මෙහෙම තිබිච්ච මේ පොළු කෑල්ලක් මෙහෙම දෙකට ඉරලා දෙපැත්තට මෙහෙම අංශ 90ක කොටස් කෑලි දෙකකට හැදුවා වගේ වැඩක්. දැන් තවදුරටත් මේ පොළු කෑල්ල නැහැ. හරිද? වැඩි කොටසක් පල්ලෙහාට යන්න පුළුවන්, අඩු කොටසක් උඩට යන්න පුළුවන්. ඒක අනිත් පැත්තට එන්න පුළුවන්. වැඩි කොටසක් උඩට යන්න පුළුවන්, පල්ලෙහාට අඩු කොටසක් එන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ මේ කෝණය මත. හරිද? මේ කෝණය මත තීරණය වෙනවා කොච්චරක් පල්ලෙහාට යනවද, කොච්චරක් උඩට යනවද කියන එක තීරණය වෙනවා. ඒක මේ කෝණය වැදගත්. ඕක තමයි ළමයි විභේදන ක්‍රියාවලිය. කොච්චරයි විභේදනය කියලා කියන්නේ. හරිද? සම්ප්‍රයුක්තයේ මේ ප්‍රතිපාර්ථ වූ ක්‍රියාවලිය විභේදනයේ බවට පත් වෙනකොට ඒකෙම මට ඔප්පු කරලා ගන්න පුළුවන් කොහොමද විභේදනයට අදාළ සංරචක වල විශාලත්වය හොයාගන්නේ කියලා. කොච්චරයි? එකිනෙකට අභිලම්බ වූ සංරචක දෙකකට තමයි මම මේ කැඩුවේ. ඒක ලේසි මෙතනින් පැහැදිලි කරගන්න. එකිනෙකට අභිලම්බ නොවූ කියන එක අපේ සිලබස් එක ඇතුලේ ඇත්තෙත් නෑ. ඒක පැහැදිලි කරන්න ගියාමත් ඒක ලේසි පැහැදිලි කිරීමකුත් වෙන්න විදිහක් නෑ. මොකද මෙතනදිත් ඒක විශාලත්වය හොයාගත්ත ටිකක් අපහසු ක්‍රමයකින් හරිද? මෙතනට එනකොටත් එහෙම වුණොත් ඒක ටිකක් සංකීර්ණ වෙනවා. හරි. එහෙමනම් ළමයි ඔක තමයි දෛසික විභේදනය. දැන් අපි බලමු මේ ඇප්ලිකේෂන් එක. මේක අදාළ කරගෙන යන ඇප්ලිකේෂන්. මොකද මම කියන්නේ දෛසික පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න පාවිච්චි කරන ඉතාමත්ම සුදුසු ක්‍රමවේදය. ගණිතානුකූලව පාවිච්චි කරනකොට ඉතාමත් පහසු ක්‍රමවේදය මේ දෛසික විභේදන ක්‍රමවේදය කියන්නේ. ඒ ක්‍රමවේදය තර්ක කරානේ අපි මෙන්න මේ විදිහට පුළුවන් කියලා කරන්න මම අර කිව්වේ කලින්. මේක ලොකු පද්ධතියක්. එකිනෙකට අභිලම්බ වූ කොටස් දෙකකට ගෙනල්ලා සම්ප්‍රයුක්තය හොයන්න යනවා. ඒ කියන්නේ දෛසික සම්ප්‍රයුක්තය ක්‍රමයක් තියෙනවා, මේක ASCII දෛසික විභේදනයක් තියෙනවා. ඒක දෙකම තියෙනවා. අවසානට යන්නේ එකිනෙකට අභිලම්බ වූ දෛසික දෙකක් හොයලා ඒකේ සම්ප්‍රයුක්තය හොයන්න. මේ සම්ප්‍රයුක්තය සෙවීමනේ. ඊට කලින් අපි පාවිච්චි කරනවා දෛසික විභේදන ක්‍රමය. කොහොමද බලමු මෙන්න මෙහෙමයි. හිතන්නකො දෛසික තියෙනවා මෙහෙම පද්ධතියක්. එකක් තියෙනවා 8 නිව්ටන් මෙහෙම, තව එකක් තියෙනවා 6 නිව්ටන් මෙහෙම. හරිද? තව මේ පැත්තට තියෙනවා 3 නිව්ටන්. මෙන්න මෙහෙම තියෙනවා ආයේ අපි ගමු මෙතන 5 නිව්ටන්. සුළු කරන්න ගියාම නම් ඉතින් හරි අමාරුයි. 3 නිව්ටන්. මේකත් මම දාගන්න මෙතනටත් තියෙනවා 2 නිව්ටන් කියලා එකක්. මෙතනටත් තියෙනවා අපි ගමු 4 නිව්ටන්. ඔන්න ඔයනි ආකාරයක පද්ධතියක් තියෙනවා. මම මේ පද්ධතියේ කෝණ ටිකක් දාගන්නම්. මේ කෝණය අංශක 60යි. කැමති කෝණයක් දාගන්න පුළුවන්. මේ කෝණයත් අංශක 60යි. මේක අංශක 30යි. දැනට පද්ධතිය දීලා තියෙන ඕම කියලා හිතන්න. දැන් මේ ඇත්තටම ගත්තොත්
මේ ඒකලක්ෂීය විදිහට නිරූපණය කරලා තියෙන මේ යම්කිසි වස්තු පද්ධතියක් මත යෙදিলা තියෙන බල පද්ධතිය කියලා ගන්න පුළුවන්. යම්කිසි වස්තු පද්ධතියක් යෙදලා තියෙන බල පද්ධතිය. කොහොමද මේ බල යෙදিলা තියෙන්නේ? 8 නිව්ටන් උඩට අභිලම්බ බලයක් වෙන්න පුළුවන්. 4 නිව්ටන් බර වෙන්න පුළුවන්. යෙදিলা එයාගේ යෙදিলা තියෙන. ඒ වගේම මේ පැත්තට යම්කිසි බාහිර බලයක් 5 නිව්ටන් යෙදিলা තියෙනවා. ඒ වගේම ඝර්ෂණ බලය මේ පැත්තට යෙදিলা තියෙනවා 2 නිව්ටන්. ප්‍රකර්ෂණ බලය එන්ජින් එක මගින් යෙදෙන ප්‍රකර්ෂණ බලය 6 නිව්ටන් ඉදිරියට යෙදලා තියෙන්න පුළුවන්. මේක වාහනයක් නම් ඊට අමතරව වෙනත් බාහිර බලයක් 3 නිව්ටන් මෙහෙම ආන්සර් යෙදලා තියෙනවා. දැන් මෙවැනි ආකාරයක වස්තු පද්ධතියක් යෙදලා තියෙන බල පද්ධතිය තමයි මේකේ සම්ප්‍රේක්ෂ හොයන්න මේ ආකාරයක ඒකලක්ෂීය විදිහට නිරූපණය කරලා තියෙන්නේ. ඇත්තටම මේවා යෙදලා තියෙන විවිධ ලක්ෂ වලින් වෙන්න පුළුවන්. විවිධ තැන් වලින් ප්‍රකර්ෂණ බලයේ යෙදෙන තැන, ඝර්ෂණ බලයේ රෝධ මත මේ මේ විදිහට තැන් වල තමයි යෙදලා තියෙන්නේ. මේක සම්ප්‍රේක්ෂ හොයන්න කිසි බාධාවක් නැහැ. මේ විදිහට මට ඒකලක්ෂීය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඇත්තටම මේ සියලුම බල දිශාවලට වස්තුව චලනය වෙන්නේ නැහැ වගේම මේ සියලුම බල නිසා එක දිශාවකට තමයි චලනය වෙන්නේ. අපි හිතමු චලනය වෙන්නේ මේ දිශාවට. එහෙනම් මෙයාගේ සම්ප්‍රයුක්ත දිශාව 6 නිව්ටන්ගේ පැත්තට අනිවාර්යෙන් එන්න ඕනේ. මේ ඔක්කොම සුළු කරාට පස්සේ මේ සම්ප්‍රයුක්ත දිශාව 6 නිව්ටන්ගේ පැත්තට එන්න ඕනේ. නැත්නම් වෙන දිශාවක් කරන නිරූපණය වෙන්න ඕනේ. ඕකනේ කතාව. ඒක කරන්න අපිට බලවත් මෙන්න මෙහෙම හරි ලේසියෙන් වැඩේ කොට දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද විභේදනය කරන්නේ? විභේදනය කරන්න මට අවශ්‍ය වෙනවද වෙන පාරක් තිබුණා හරි ලේසි. විභේදනය කරන්න අවශ්‍ය නැහැ මේ ආනත වෙච්ච ඒවා ටික. දැන් මෙයා සිරසට තියෙන. මෙයා සිරසට තියෙන. බෝඩ් එකේ ගත්තොත් හරි ලේසියෙන් පේනවා මේ ටික සිරසට මේ ටික සිරසට. සිරසට සහ සිරසට නොවන බල තුනක් තියෙනවා. ඒ තුන් දෙනාවත් මම උත්සාහ කරනවා විභේදනය කියන concept එක පාවිච්චි කරලා සිරසට සහ සිරසට ගේ. ඉස්සල්ලාම මම 3 නිව්ටන් මෙහෙටත් විභේදනය කරගන්න. 3 නිව්ටන් මෙහෙමනේ මට මෙතනින් තියෙන මේ පොළු කෑල්ල තමයි දෙකට මැද්දෙන් ඉරලා සමානව හෝ අසමානව මෙන්න මේම දෙපැත්තට ඈඩ් කරන්න. එතකොට මේ දෙකට එන්න ඕනේ. එතකොට කොහොමද එන්නේ? මම මේක මෙතනට එකතුවක් විදියට දාගන්න. මෙන්න බද්ධ වෙලා තියෙන කෝණය. cos තමයි එහෙනම් බද්ධ වෙනකොට. 3i cos 60 නිව්ටන් එකකේ දාගන්න පුළුවන්. මෙයාගෙන් ඉතුරු කෑල්ල මෙතනට එනවා අතරට එකතු වෙනවා 3i sin 60 ඔන්න වෙනවා. ඊළඟට අපි මේ 5 නිව්ටන් කියන එක්කෙනාවත් ওই විදිහට කොටස් දෙකකට ගැදුවොත් එක්කෙනෙක් මෙතනට අනිත් එක්කෙනා මෙතනට ඒතර මෙතනට එන එක්කෙනාව මම මේකට එකතු කරනවා. මොකද එකම දිශාවකට තියෙනකොට අපිට දයිස් එක එකතු කරන්න පුළුවන්. මම හිතන්නේ මේ උලාරට නෙට්වර්ක් ප්‍රශ්නයක් තියෙනවා මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ. හරි. හොඳයි. උලාරේ ඉන්නව නේද? දැන් එතකොට පහ විභේදනය කරලා ගත්තාම මේ විදිහට මේ පැත්තටත් විභේදනය වෙන්නේ. හරිද? හරි සරලයිනේ අර විදිහට මේ හිතන්න. දැන් මොකද මම ඒක හැම වෙලෙම කියන්නේ ළම මොකද මම ඕක ඉස්කෝලේ සමානලාට ළමයින්ට උගන්වනකොට මූලික අවස්ථාවල උගන්වනකොට මේ විභේදනය කියන එක කොච්චර කිව්වත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක විභේදනය කරලා මේකෙන් කොටසක් එනවා මෙතනට එනවා කිව්වට ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. මම දන්නේ ඇයි එහෙම මොකද හේතුව කියලා. ඒකයි මම ඔය හැම වෙලාවෙම කියන්නේ මේක පොළු කෑල්ලක් කියලා හිතන්න. ඒක දෙකට මැද්දෙන් ඉරලා එකක් මෙහෙට යනවා එකක් මෙහෙට යනවා. එහෙමනේ. හරි සරලව ගත්තොත් හිතන්න ඉතින් කෑලි දෙක දෙපැත්තට යනවා. විභේදනු නම් පහෙන් මෙහෙට එනවා. එතන මේ පල්ලහැට තියෙන දිශාවලටනේ. ඒක එකම දිශාවට තියෙනකොට එකතු කරන්න පුළුවන්. 4 නිව්ටන්ට මෙහාවා ඒ දිශාවටම එකතු වුණා. මෙයත් මෙහෙට ආපම එකතු වුණා. එතකොට එන්නේ මොකද්ද? 5i cos 30. බද්ධ වෙලා තියෙන්නේ 5i cos 30 ඔන්නෝ වෙනවා. මෙයාගෙන් මෙතනට කොටසක් එනවා. එහෙනම් 2 නිව්ටන් එකතු වෙන්න තියෙන්නේ 2 නිව්ටන් ධන මෙයාගෙන් එන එකන්නේ 5i sin 30. ඒ වගේම මෙයාවත් දැන් මට මෙහෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් මෙහෙට යනවා එක කොටසක් මෙහෙට යනවා. තුනෙන් මේ පැත්තට එන්නේ බද්ධ වෙලා තියෙන එක cos නේ. ධන 3i cos 60. මෙයාගෙන් එකක් යනවා 3i sin 60. මෙතන දෙකයි ආව. දැන් පේනවා ඇති අවසානයේදී ආනත වෙච්ච ඔක්කොම සුළු වෙලා මෙන්න මේ කියන කොටස් වලට ඇවිල්ලා තියෙනවා. මේක ඔන්න ඔය විදිහට කොටස් වලට ඇවිල්ලා තියෙනවා. අනිකුත් ඒවා දැන් නැහැ. ඕන මේක මෙතනම සුළු කරගන්න පුළුවන් 8යි 3යි sin 60 කියලා කියන්නේ අපි දන්නවනේ මූල තුන බෙදීම 2යිනේ. 3යි මූල තුන බෙදීම 2යි. ඕක ඕන සුළු කරලා ගන්න පුළුවන් 8 ධන 3යි මූල තුන බෙදීම 2යි. සුළු කරන්න දෙයක් නැහැ. ඔහොම ලියනවා. මෙයාව අපිට ලියන්න පුළුවන් cos 60 කියන්නේ භාගයයිනේ. එතකොට එනවා 7.5 නිව්ටන්. 1.5යිනේ. නැත්නම් ඔයාලට පුළුවන් 15 බෙදීම 2යි කියලා තියාගන්න. මෙතන සුළු කරොත්
3යි මූල 2යි මෙතන 5යි cos ඒත් වෙන්නේ 3යි මූල 3 බෙදීම 2යි. හරිද? මේක සුළු කරපුවාම වෙනවා 8යි. ඒ කියන්නේ 4යි මූල 3. මේ ඔක්කොම සුළු කරපුවාම එන්නේ 4යි මූල 3යි. එකතු කරලා දෙකෙන් බෙදද්දී නේ. එතකොට මේ හතරට එකතු වෙන අවසානයේ ඉන්නේ 4 ධන 4යි මූල 3යි. ඊට පස්සේ මේ පැත්ත සුළු කරපුවාම එනවා දෙකට එකතු වෙන්න ඕනේ 5යි 3 බෙදීම 2යි ඔක්කොම එකතු වුණාම 8යි 4යි 6යි නිව්ටන්. මේ පැත්ත සුළු වුණාම 6යි. යට පැත්ත සුළු වුණාම 4 ධන 4යි මූල 3. මේ පැත්ත සුළු වුණාම 8.5යි. උඩ සුළු වුණාම 8 ධන 3යි මූල 3 බෙදීම 2යි. ඔන්න ඕම එනවා. දැන් අපිට ඕන නම් පුළුවන් මේක වෙනම ඕන නම් මෙහෙම අද ගන්න පුළුවන්. දැන් ඇවිල්ලා තියෙන ඇත්තට මෙහෙමනේ. මේ උඩට තියෙනවා මේ පැත්තට තියෙනවා. කොහොමද තියෙන්නේ? ඒතකොට ඒවල අගයන් ටික ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒ අගයන් වලින් බලපුවාම උඩට තියෙන අගයක් තියෙනවා යටට තියෙන අගයක් තියෙනවා. උඩට තියෙන අගයක් තියෙනවා යටට තියෙන අගයක් තියෙනවා. මේ පැත්තට අගයක් තියෙනවා තිරස් වල ධන පැත්තට තිරස් වල ඍණ පැත්තට. 8.5 මේ පැත්තට 6යි. ඒතර මම බලනවා ওই පැති වලින් ප්‍රබල පැත්ත කොයි පැත්තද? මේ පැත්තද වැඩි මේ පැත්තද වැඩි? වැඩි පැත්ත මේ පැත්ත නම් මට පුළුවන් මෙයාගේ ඍණ දෛසිකය සලකන්න. මේ දිශාවට තියෙනකොට ධන 6යි නම් මෙයාගේ දිශාව අනිත් පැත්ත හරවපු ගමන් ඍණ 6යි. ඒ කියන්නේ මෙයත් හැරෙනවා අර පැත්තට. මේ පැත්තට දෙන්න ධන 6 නම් මේ පැත්තට හරවපු ගමන් ඍණ 6යි. එතකොට මට පුළුවන් මේක එක දිශාවකට ගෙන්න මෙතනටයි මෙතනටයි කියන්න පුළුවන්. දැන් මෙතන තියෙන 7.5යි. මේ පැත්තට මෙයාව හරවපු ගමන් 7.5න් අඩු වෙන්න ඕනේ 6ක්. මොකද 6 කියන එක මෙහෙට අරනකොට ඍණ දෛසිකය වුණා. එතකොට එන්නේ 1.5 ඒ කියන්නේ 3 බෙදීම 2යි නිව්ටන්. ඊට පස්සේ පහළ තියෙන උඩට හැරෙවන්නේ. උඩ තියෙනවා 8 ධන 3යි මූල 3යි බෙදීම 2යි. මෙයා ඍණ වෙනවා 4යි ඍණ 4යි මූල 3යි. මේක සුළු කරපුවාම මෙතනින් එනවා 4ක්. මෙතනින් එනවා ඍණ 8යි ඍණ 5යි මූල 3 බෙදීම 2ක්. ඔන්න ඕම එකක් එනවා. දැන් පේන ඇති අවසානයේදී ලැබිලා තියෙන අවසාන ක්‍රියාවලියේදී දෛශික දෙක මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. එකක් ඇවිල්ලා තියෙනවා 3 බෙදීම 2යි නිව්ටන්. එකක් ඇවිල්ලා තියෙනවා 4 ඍණ 5යි මූල 3යි. ඕන අපිට ලියන්න පුළුවන් 2.5යි මූල 3යි නිව්ටන්. අදාළ අගයන් ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන් 2.5 1.7න් වැඩි කරලා එන අගේ දාලා 4න් අඩු කරලා එන උත්තරේ එන්න පුළුවන්. සමහරට ඍණ කියලා ආවොත් මේ දිශාව නෙමෙයි අර දිශාව පල්ලෙහාට තමයි එන්නේ. දිශාව විශාලත්වයේ ඍණ ආවොත් දිශාව පල්ලෙහාට එන්නේ. දැන් මේ විදිහට එකිනෙකට අභිලම්බව දිශා දෙකකට හෙව්වා කියන්නේ සම්පූර්ණ පද්ධතියම. දැන් ඉතින් තියෙන අපිට හරි සරල ක්‍රියාවලියක්. පයිතගරස් ක්‍රමය හෝ එම නැත්නම් දෛසික ත්‍රිකෝණ ක්‍රමයන් පාවිච්චි කරලා අර කලින් කියලා දුන්නා වගේ සම්ප්‍රයුක්ත වෙන එක. මේකේ තියෙන්නේ r වර්ගය සමානයි p වර්ග ධන q වර්ගය මෙතඩ් එකට යනවා. r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය මෙතඩ් එක. මේකේ කෙලෙම එකිනෙකට අභිලම්බකයිනේ. 2pq cos θ කියන එක 2pq cos 90 නෙන්නේ. cos 90 කියලා කියන්නේ බිඳුවයිනේ. ඒතකොට ඒ පාර්ට් එක නැති වෙලා යනවා. r වර්ග සමානයි p වර්ග ධන q වර්ග විතරයි ඉතුරු වෙන්නේ. පයිතගරස් සම්බන්ධය. ඕකෙන් අපිට සම්ප්‍රයුක්ත විශාලත්වය හොයන්න පුළුවන්. දිශාවත් අර විදිහටම හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා. එතකොට දැන් මෙතනදී පැහැදිලි ලෙසම හතර දෙනාටම තේරෙන්නේ නැති විභේදනය කියන මෙතඩ් එක පාවිච්චි කරලා තමයි සම්පූර්ණ පද්ධතියක් තනි දෛශිකයක් බවට ගේන්නේ. ඒ කියන්නේ දෛශික සම්ප්‍රයුක්තය සෙවීමේ ක්‍රියාවලියට දෛශික විභේදනය කියන එහි ප්‍රතිවර්ත වූ ක්‍රියාවලියව පාවිච්චි කරලා තියෙනවා. හරිද? විශාල පද්ධතියක අවසාන සම්ප්‍රයුක්තය සොයා ගැනීම සඳහා. ඒතර මේක තමයි වැඩි. මම හිතන්නේ මේක මම ලියන්න දෙන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඔයගොල්ලෝ කරලා ඇති ඕන තරම් මම ඒකට අදාළව ගණන් කීපයක් දෙනවා හදන්න. හරිද? එතකොට හදලා බලමු. දැන් මේක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මම හිතන්නේ කාටවත් මේක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැති කියලා හිතනවා. මම පොඩි ගානක් දෙන්න හදමුද අපි එහෙනම්? හදන්න පටන් ගමුද? මේක තමයි දෛශික විභේදනයේ ක්‍රියාවලිය. මම පොඩි ගානක් දෙන්නද එහෙමනම්? හරිද ළමයි? වැඩේ? හරි. හරි මේක ලියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් පොඩි ගානක් දෙන්න ඉක්මනින් හදමු. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ කැල් එකක් තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මොකද දන්නවද සමහර ඒවා තියෙනවා මේ සුළු කරගන්න ගියාම හරි වෙලා යනවා. මම එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ කැල් එක පාවිච්චි කරන්න කියලා. හැබැයි ඉතින් අපි මේ සිලබස් එක ඇතුලේ මහා ලොකු දේවල් කරාට අපි එළියට ඇවිල්ලා කැල් එකෙන් තමයි හැමදේම කරන් තියනවා. ලොකු අඩුපාඩුවක් තමයි ලාන මම මොකද මමත් විශ්වවිද්‍යාලේ යනකොට
මට දැනෙච්ච ලොකු අඩුපාඩුවක් තමයි මම පුළුවන් වුණොත් ඉදිරියේදී මම YouTube channel එක හරහා හරි ওই සම්බන්ධව දන්න කෙනෙක් හරහා හරි සෙෂන් එකක් කරන්න උත්සාහ කරනවා. මොකද විශ්වවිද්‍යාලයන් ළමයින්ට පවා ඉස්කෝලෙන් අවුට් වෙලා විශ්වවිද්‍යාල ළමයින්ට තියෙන ලොකු දුර්වලතාවය තමයි ඔය සයන්ටිෆික් කැල් එක ගැන මෙලෝ දැනුමක් නැහැ. මේ සම්බන්ධ කිසිම දැනුමක් නැතුව තමයි උඩ ඉස්සරහට යන්නේ. ඒක නිසා මේ හරිනම් අපි සිලබස් එක ඇතුලේ මම හිතන්නේ අපි අර විශ්වවිද්‍යාලයට ගියාම පොඩි මාස දෙක තුනක කාලයක් තියෙනවානේ මේ අපි පුහුණු කරන කාලයක්. අපි ඒකට කියනවා මේ probation period එකක් වගේ. මට දැන් හරියට වචන එන්නේ නැහැ. හරිද? එතකොට මේ probation period එකේදී අපිට එක එක දේවල් පරිසර පද්ධතිය හුරු කරනවා. විශ්වවිද්‍යාල පරිසර පද්ධතිය. ඒ කියන්නේ පරිසර පද්ධතිය කොහොම මේ වටේ පිටේ තියෙන බිල්ඩින් ටික විතරක් නෙමෙයි සම්පූර්ණ ක්‍රියාවලියම අපිට හුරු කරනවා. ඒතර ඒ වගේ ක්‍රියාවලියක් මම හිතන්නේ මේ අපේ මාන පාඩමේදී කරනවා වගේ උසස් වලට ආපු ගම ඇත්තට මේ සයන්ටිෆික් කැල්ලේ ගැන ඉගෙනනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඔයගොල්ලෝ මැට්‍රික්ස් සුළු කරන්න දන්නේ නැහැ. ඔය මැත්ස් වලට එහෙම ගියාම මැට්‍රික්ස් සුළු කරන්න තියෙනවා. ඒ වගේ දේවල් එහෙම න්‍යාස කියලා තියෙන. ඒක සුළු කරන්න එහෙම දන්නේ නැහැ. සංකීර්ණ ක්‍රියාවලිය. හරිද? ඒවා සම්බන්ධ කිසි දෙයක් දන්නේ නැහැ. දැන් ඔය probability කියලා තියෙනවා මේ මැත්ස් වලට ගියාට පස්සේ ඒවා සුළු කරන්න පුළුවන් කැල් වලින්. ගොඩාක් දේවල් කරන්න පුළුවන් මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරිද? ඉතින් අපි දන්නේ ඇත්තටම වැඩි කරන්නයි බෙදන්නයි අඩු කරන්න. ඕකත් අපි හරියට දන්නේ නැහැ නේ ළමයි. මම කැල් වලින් දැකලා තියෙනවා සමහර ළමයි දැන් A level කරන ළමයින්ටම මේ චුට්ටක් කැල් එකෙන් ගහලා දෙන්න කියලා කිව්වහම ඒ ළමයි කැල් එකෙන් ගහන්න දන්නේ නැහැ. ඒ කියන්නේ වරහන් පාවිච්චි කරන්න දන්නේ නැහැ. 3 වැඩි කිරීම 2 ඍණ 1 වැඩි කිරීම 5 බෙදීම 3 කියලා කිව්වහම ළමයා ඔය ගහගෙන යනවා. ඒතර එන උත්තරේ වැරදින ළම අවසාන උත්තරේ වැරදි. ඒතර එයා වරහන් භාවිතා කිරීම පිළිබඳව කැල් එකෙන්වත් හරියට අයිඩියා එකක් නැහැ. ඒ වගේ පොඩි ගැටලු තියෙනවා. කැල් එක පාවිච්චි කරන සම්බන්ධ. නමුත් දැන් ඔයගොල්ලන්ට මම මේ කියන්නේ මේක සුළු කරගන්න ඕන නිසා කැල් එක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. අවසාන උත්තරයට යන්න. නැත්නම් හරි වෙලා යනවා මේක. හරි. එහෙනම් ඔන්න පොඩි උදාහරණ ගන්නක් දෙනවා. ඉක්මනින් හදාගමු. මොකද මේක ටිකක් වෙලා යන්න පුළුවන් නිසා. ඉක්මනින් අඳගත්තා. අපි යමු උත්තරේ. හරි හදමු බලන්න. අංශක 45දී. හරි. මේ වගේ පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය මට අවසානයේ මම මේ වගේ ගොඩක් ගණන් හදන්න යන්නේ මොකද හරි හදන්න ගියාම හරි සංකීර්ණ වෙන නිසා. මේක ඊට පස්සේ අපි MCQ ගණන් වලට යමු. මේකෙන් පස්සේ මේක සම්ප්‍රයුක්ත හොයමු. අර මෙතඩ් එක පාවිච්චි කරා. දැන් මේකේ උත්තරය ඇත්තට මම දන්නේ නැත්නම් මමත් හදලම තමයි ගන්න වෙන්නේ. හදන හැටි මම සුළු කරනකොට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ හදාගෙන යන්න. හදාගෙන කියලා අවසාන උත්තරේ දෙන්න. විශ්ව සාකුලාර මට මොකද විශ්ව සාකුලාර උසර තියෙන නිසා මේක අදලා තියෙන නිසා මට චුට්ටක් කියන්න පුළුවන්ද? ඔයගලන්ට එන උත්තරේ මෙතන 4 රින 12 සමයි 4 රින මූල 2 රින 5 මූල 3 2 නේද? මේකත් එන්නේ. මේ ස්ක්‍රීන් හරිය නේද? මොකද එහෙම වුණොත් උත්තර වලදී මයික. මෙතන එන්නේ 21 පැතිම 2 රින මූල 2 ධන 2 මූල 3 නේද? එහෙම නේද? හරි. ඔයගොල්ලෝ බලන්න හරිද කියලා උත්තර දෙන්න බලන්න පොඩ්ඩක් මට.
මට කියන්නකො විශ්ව මේ එක්ස්ට්‍රා එන්නේ 1.3 නිව්ටන් වගේ අගයක් දෙන්නේ සුළු කරපුවාට පස්සේ ඔක්කොම අවසාන උත්තරේ 1.3 නිව්ටන් වගේ අගයක් දෙන්නේ විශ්ව x පැත්තට සංරචකයට 1.7 එනවද? කුලාරට එන්නේ? කුලාරට එන්නේ කීයද? සර් මට 30යි ගන්න. 30යි? ඔව් ඉතර එන්න බෑ. ඒතර මොකක් හරි වැරදීමක් කියලා තියෙනවා. ඉක්මනට චෙක් කරලා බලන්න මේවා හරියද? මෙව්වා හරියද? මෙව්වා හරියද? විභේදනේ ඉක්මනින් හදාගමුවා. මොකද අපිට තව ගානකට යන්න වුණොත් එහෙම තව ගොඩාක් වෙලා යනවනේ මේකක් හදන්න. ඒ නිසා විභේදනේ හරියට බලන්න. මම මේ සුළු කිරීම මම හිතනවා මම පිළිවෙලට හරියට කරගෙන ආවා. මම කොහෙවත් මම හිතනවා විශ්වාස කරන වැරදුන්නේ නැහැ කියලා. දැන් විශ්වට ආපු උත්තරේ පොඩ්ඩක් මට පොඩි සැකයක් තියෙනවා. මම මේ දැන් උදාහරණයක් විදිහට සුළු කිරීමේදී කැල්ලකින්ම සුළු කරේ. සුළු කිරීමේදී පරිස්සමෙන් කැල්ලකේ හරියටම සුළු කරන්නේ නැත්නම් එකක් හරි වෙන වෙනම සුළු කරලා බලන්න. මොකද උදාහරණයක් විදිහට මම මෙතන මූල තුන 1.7යි කියලා ගත්තොත් එතකොට මේක සුළු කරපුවාම 8.5ක් වගේ එන්නේ. 8.5 දෙකෙන් බෙදුවාම 4.3ක් විතර ගත්ත හැකි මට. 4.3ට මෙතන මූල දෙක කියලා කියන්නේ 1.4ක් වගේ ගත්තොත් මෙතන මේ දෙක එකතු වුණාම 5.7ක් වගේ වෙනවා. ආසන්න වශයෙන් 5.7ත් 5.8ත් අතර උත්තරයක් එන්නේ. ඒක 7න් අඩු වුණාම එන්න ඕනේ 1.2ත් 1.3ත් අතර අගයක්. එතකොට විශ්ව වාග උත්තරේ මට වැරදි කියලා තමයි කියන්නේ. මොකද 1.6 ගානක් එන්න විදියක් නැහැ. හරිද මට හිතන විදියට. පැහැදිලිද? මට මේකේ අංක 1 සුළු කිරීම පර්ෆෙක්ට්ම වෙන්න ඕනේ. දැන් මෙතනින් විභේදනය කරලා ගන්නකොට මේ පැත්තේ කොටස සම්පූර්ණ සුළු කිරීම 7ක් වෙන්න ඕනේ. මේ පැත්තට ඇවිල්ලා එන ටිකේ සුළු කිරීම දැන් 2යි sin 45 කියන එක ලස්සනට ලියන්න පුළුවන් 2යි sin 45 කියන එක එකයට මූල දෙකනේ. උඩයි යටයි මූල දෙකෙන් වැඩි කරගත්තාම හරය පරිමේය වෙනවා. ඒකට කැපිලා ගිහලා ඉතුරු වෙන්නේ මූල 2යි. 2යි sin 45 කියන එක වෙනකොට දාන්න පුළුවන් මූල 2. මෙතන එනවා 5යි මූල 3 බෙදීම 2යි. ඒකට ඕක යාපැත්තට හරවනකොට ඍණ වෙනවා. මෙතන මේ ඍණ වෙලා තියෙන මේකේ අතින් මේ කොටස ඍණ වෙලා දැන් එතකොට මම අර කීප විදිහට සුළු කරපුවම 1.3කට කිට්ටු වගේක් තමයි එන්න ඕනේ. මම දන්නේ විශ්වට ඇයි අර වෙනස් වගේක් ඇවිල්ලා තිබුණේ මට හිතන විදිහට. විශ්ව මොකද්ද වැරද්ද තියනවද මොකද්ද කතන්දරේ? රයිට් හරයි. ඉක්මනින් හදාගමු. දැන් ඔයගොල්ලෝ හැබැයි කැල් වලින් පාවිච්චි කරේ. ඔයගොල්ලෝ වරද්ද ගන්න එපා. කැල් වලින් මම දන්නේ ඔයගොල්ලෝ කැල් වලින්ද කරේ කියලා. කැල් වලින් කරාම වරද්ද ගන්න නැතුවම යමු. හදමු. අනිත් දෙන්නත් මොකද තත්ත්වය දැන්? මේ දෙක හදාගෙන යනකම සවීන් සහ මේ නෙතුම්ගේ තත්ත්වය මොකද? සවීන් ඔව්. කියන්න. අර අතන මේ දෙකයි sin 45 තියෙන්නේ. ඔව් මෙතනද? හරි. ඔව්. ඒක අර විභේදනය කරලා තියෙන හතරෙන් නේද? හතරෙන්? sorry. මම එතන මේ 4 තමයි ගන්න තිබ්බේ නේද මම. අන්න එතන නම් එහෙනම් මම වැරද්දක් කරලා තියෙනවා තමයි. හරි. හරි එහෙනම් සමහර විශ්ව හරියටි. විශ්ව මේ මට මෙතන වැරදිලා තියෙන්නේ මොකක්ද දන්නවද? මෙතන 4 කියන එක වෙනකොට මම ඇත්තටම 2යි කියන එක තමයි දාන් ගිහලා තියෙන්නේ. හරි එහෙනම් මම වැරදියා. ඒතර මෙතන 2යි cos 45 නේ මෙතන 4යි කියලා. මෙතනත් 4යි කියලා. ආයේ මෙතනට 2ක් එනවා. මෙතන සුළු කිරීමටත් 2ක් එනවා. එතකොට මෙයා එහා පැත්තට දානකොට මෙතනටත් 2ක් එනවා. එතකොට ඒත් විශ්ව වැරදියා. ඉතින් මෙතනට 2.8යි 8.1යි මෙතන ඍණ ගාණක් එන්නේ මට හිතන විදිහට. මෙතනට එන්නේ ඍණ දශම එකක් වගේ තමයි එන්නේ. එහෙම බැලුවා. උඩට යනකොට මට වැරදිලා තිබිච්ච මෙතන මේ 4 වෙච්ච එක විතරයි. 4 ආවා කියලා කියන්නේ තවත් මෙතන වැඩි යගයක් වෙනවා. ඒතර වැඩි යගයක් එතකොට
එතකොටත් ඉතින් තව ටිකක් අඩු වෙන එක තමයි වෙන්නේ උත්තරේ. ඍණාගේ වැඩි වෙනවා. ඒතර ඍණ දශම එකක් වගේ තමයි මට ආවේ. මම දන්නේ ඔයගොල්ලෝ හරියට බලන්න ඍණාව කියන්නේ මෙයාගේ දිශාව අනිත් පැත්තට යන්න ඕනේ. මෙතනත් එන්නේ 2 මූල 2ක් කියන්නේ. ඍණ 2 මූල 2ක්. ඒතර මේකත් ඕන සුළු කරලා බලන්න පුළුවන් 1.42ක් කියන්නේ 2.8යි. මෙතන එනවා 3.4ක් දාන. ආසන්න වශයෙන් ගත්තොත් මෙතන 10.5යි. මෙතන සුළු කිරීම එක ආසන්න වශයෙන් එයි 11.1ක් වගේ. මම දන්නේ මෙතන එන්න ඕනේ 11.1ක් වගේ මෙතන එන්න ඕනේ ඍණ දශම එකක් වගේ මේ පැත්තට ගත්තොත්. ඒක එහා පැත්තට යන්න. බලන්න කැල් වලින් හරියටම සුළු කරලා බලන්න උත්තරය එනවාද කියලා. ඉක්මනින් කියන්න උත්තර බලලා. මම ඔයගලන්ට ස්ක්‍රීන් ෂෙයා එකක්ම දාන්නම්කෝ. මේක පොඩි ගානක්. ඉච්ච ලොකු ගානක් නෙමෙයි. දැන් මේ තියෙන්නේ ඒ ගාන. දැන් මම හිතන්නේ මේක හැම කෙනෙකුට ඉතාමත් ලේසියෙන්ම හදන්න පුළුවන්. රූපේ දැක්වෙන දෛශික සඳහා ABC හි අගය ත්‍රිකෝණී දෛශික විභේදනය ආධාරයෙන් සොයන්න කියලායි තියෙන්නේ. දෛශික තුනයි තියෙන්නේ. දායික්මනින් විභේදනය කරලා සම්ප්‍රයුක්තයට ගියා. හදමු බලන්න. සබින් නෙතුම්ට ඒතකොට මොකද නෙතුම් නේ. ඔව් නෙතුම්ට මොකද තාත්තේ? ඔව් ඒකද පැටලිලා තියෙන්නේ කියන්නේ. right. එහෙනම් අපි සාකච්ඡා කරමු. මේකයි කතාව. මොන දැන් ෆිසික්ස් ෆුල් මේ මැත්ස් ෆුල් වුණාට ෆිසික්ස් ඔන්න ෆිසික්ස් තියරි එක වරද්ද ගත්තා. හරිද? දැන් ඔන්න මේක අපි මැත්ස් වලින් මේ හිතන්න ඕනේ. දැන් හිතන්න ඕනේ ෆිසික්ස් වලින්. හදන එක මැත්ස් පාර්ට් එක බව ඇත්ත. දැන් තේරුම් ගන්න එක වරද්ද ගත්තා. ඕගොල්ලන්ට දීලා තියෙන්නේ A ධන B ධන C හොයන්න කියලා නෙමෙයි. මෙහෙම එකක් නෙමෙයි දීලා තියෙන්නේ. A දෛශිකය B දෛශිකය C දෛශිකයේ එකතුව ගන්න කියලා. මේක ඇවිල්ලා දෛශික නිරූපණයක්. ඒ කියන්නේ දිශාවන් තුනක තියෙන දෛශික එකතු කරන්න. ඒ කියන්නේ මොකද දෛශික සම්ප්‍රයුක්තය සොය. A B C දෛශික තුනේ එකතුව ගන්න කියලා කියන්නේ දෛශික සම්ප්‍රයුක්තය. මේකේ තේරුම තමයි දෛශික සම්ප්‍රයුක්තය. හරිද? මේ ෆිසික්ස් වල භාෂාවනේ. ෆිසික්ස් භාෂාවෙන් ගත්තොත් මේ දෛශික සම්ප්‍රයුක්තය හොයන්න කියන්නේ. හරිද? ඉතින් එතකොට දැන් ඔයා මේකෙන් A දෛශිකය කියලා. ඉතින් මේකෙන් B දෛශිකය, මේක C දෛශිකය. ඒ දෛශික තුන තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ ඒ දෛශිකයේ විශාලත්වය තමයි 4 නිව්ටන්. එයාගේ දිශාව තමයි කෝණය අංශක 45 තිරස. මෙයාගේ විශාලත්වය 10. ඒ කියන්නේ මේ B දෛශිකය තමයි මේ නිරූපණය කරලා දෙන්නේ මේ මෙතනින්. මේ ඊතලයේනුයි විශාලත්වය නිරූපණය කරලා දෙන්නේ. ඒතර ඒ දෛශික තුනේ එකතු කියලා කියන්නේ දෛශික සම්ප්‍රයුක්තය හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අර විභේදනය කරලා අවසාන තැන දෙන එක. තේරුණාද? ඒක ඇවිල්ලා ෆිසික්ස් වල ලැන්ග්වේජ් එක. ඒක මැත්ස් වල ඉගෙනුනේ නැතුණා ෆිසික්ස් වලදී ඒක. දැන් අපි ඉගෙන ගත්තානේ. ඒතර මෙතනට එනවා ධන 4යි cos 45. මෙතනට එනවා 4යි sin 45. හරිද? ඉක්මනින් හදාගමු. හදාගන්න බැරි වෙච්ච දෙන්න මොන විභේදනය කරගත්තා. මෙයා විභේදනය කරගත්තා මේ පැත්තට එනවා 8යි cos 30ක්. මේ පැත්තට එනවා 8යි sin 30ක්. හරිද? 8යි sin 30 කියලා කියන්නේ සුළු වුණාම 4යි නිව්ටන්නේ. මෙතන එන්නේ 4යි මූල 3යි නිව්ටන්නේ. මූල 3 බෙදීම 2 සුළු කරපුවම 4යි මූල 3යි නිව්ටන්නේ. මෙතන සුළු කරපුවාම එන්නේ 2යි මූල 2යි නිව්ටන්. මෙතන සුළු කරපුවාම එන්නේ 10 ධන 2යි මූල 2යි නිව්ටන්. ඔන්න ඔය විදිහට අගයන් ටික එනවා. මේකෙන් වඩාත්ම විශාල එක පල්ලෙහැ එක. මෙතන 4යි මෙතන අගයට වඩා 2යි මූල 2යි නිව්ටන්ට වඩා පල්ලෙහැ 4යි නිව්ටන් විශාලයි. ඒක නිසා මම දෛශිකය පල්ලෙහැට දා ගන්නවා. එතකොට 4 ධන වෙනවා. මෙයාගේ අනිත් පැත්ත හැරෙනවා ඍණ දෛශිකයක් කරනවා. ඒ කියන්නේ ඍණ 2යි මූල 2යි. එතන මේ පැත්ත විශාලයි. මේ පැත්තට වඩා එතන 10 ධන 2යි මූල 2. මෙතන 4යි මූල 3 එහා පැත්තට හැරෙනකොට එන්නේ 10 ධන 2යි මූල 2කින් අඩු වෙන්න ඕනේ 4යි මූල 3ක්. එතකොට අපි මේක මම මූල 2 කියන එක 1.4 ලෙසත් මූල 3 කියන එක 1.4 ලෙසත් සලකලා ගාන හදාගෙන යන්නම්. එතකොට මෙතනින් මට එනවා මේක සුළු කරපුවාම 2.8යි කියන්නේ 1.2 නිව්ටන් වගේ අගයක්. හරිද? ඒ වගේම උඩින් එනවා මෙතනත් එනවා 2.8ක්
මෙතනින් එනවා 6.8ක් 6.8ක් මෙතන එනවා 2.8ක්. ඒකෝ දෙකෙන් අඩු කරපුවාම එනවා 4ක් මේකට එකතු වුණාම 6ක් කියලා තමයි එන්නේ 6 නිව්ටන්. එන්නනේ මේක. නේ මෙන්න 6.8 මෙතනින් 2.8ක් කරනවා ඍණ 4යි. එතකොට 6 නිව්ටන්. මේ පැත්තට 6 නිව්ටන් කියලා එනවා. මේ පැත්තට 1.2 නිව්ටන් කියලා එනවා. ආසන්න වශයෙන් ගත්තොත්. ඒතර විශ්ව පුලාර ඔයගලන්ට ආවේ යගේ යන්ද පුලාරට ආවේ 6 නිව්ටන්ද x අක්ෂයට 6 නිව්ටන්ට ආසන්න වගේක් දාවේ. හරි. විශ්වට ආවේ y අක්ෂයට 1.2 නිව්ටන් වගේක්ද පල්ලහැට? ඒක කතන්දරයක් නේ ඒක අමාරුයි යා. මේ යන්න ගියාම ටිකක් විතර අමාරුයි යා. ඒ කියන්නේ දැන් මේ අඩු නිසා ප්‍රශ්නයක් නැහැ ඉතින්. වර්ග දෙකක අන්තරයක් කරන්නේ වර්ග දෙකක නෙමෙයි. මේ අන්තරයක වර්ගයක් කරන් එහෙම යන්නේ. ඒක ටිකක් අමාරු වෙයි කියලා හිතන මම දන්නේ වගේ සුළු කිරීම ලේසියෙන් කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ඒතර මේකෙන් බර වෙන්නේ මේ පැත්තට. මේ පැත්තට තමයි සම්ප්‍රයුක්තය බර වෙන්නේ. ඒකට හොයාගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් ඔය දෙන්නට තියෙන දැන් ඊළඟට මේ ෆිසික්ස් වල ප්‍රශ්නයක් ආ. ඒතකොට අර යාලට අර පැත්තෙන් දැන් දෙගොල්ලන්ට මේ කියන බල හතර දෙනාට මේ කියන්නේ ගැටලුවක් තියෙනවා කොයි පැත්තෙන් හරි. මේ ෆිසික්ස් ලැන්ග්වේජ් එක තේරුම් ගන්න ඕනේ. මෙතනදී කිව්වේ දෛසික සම්ප්‍රයුක්ත යන්නේ කියලා. හරිද? ඒ දෙකම ඔක්කොම එකම විදිය. නමුත් කියන විදිය වෙනස් ෆිසික්ස් වලදී කියන්නේ මෙහෙමයි. ඔක වචනෙන් කිව්වනම් ඕවා මුකුත් දෙන්න තු වචනෙන් කිව්වනම් කිය මේ මෙහෙම බල තුනක් තියෙනවා. මේ බල තුනේ සම්ප්‍රයුක්තය හොයන්න කිව්වනම් ඔයගොල්ලෝ අර කලින් යවුවා වගේ හොයාගෙන යනවා. දැන් මේක මෙහෙම දීපු නිසා ටිකක් ඔන්න දැන් හිතන්න ගත්තා. A ධන B ධන C එකතු කරන්නද මොකක්ද ඒ තියෙන්නේ කියලා වගේ හිතන්න. දැන් නැති. මෙන්න මේ විදිහට අවසාන උත්තරයට යන්න පුළුවන්. මේකේ කෝණෙත් කියන්න ඕනේ. එක්ක තිරසට ආනතිය නැත්නම් සිරසට ආනතිය ඔයගොල්ලෝ කියන්න ඕනේ. හරිද? මේක තමයි ඉතින් අතර දෛසික පාඩම මේ අවසාන තැනට එනකොට මේ ටික තමයි තියෙන්නේ. මේ වගේ විභේදනය කරන ක්‍රියාවලින් ටික තමයි තියෙන්නේ. ඒතර මේක හරියට පදම් කරගත්තේ නැති වුණාම තමයි ඔයගොල්ලෝ ඔය බලය සම්බන්ධ පාඩමට ගියාම හරියට අසරණ වෙන්නේ. විභේදනය කරගන්න පොඩි දෙයක් තමයි විභේදනය කරගන්න පුළුවන්. දැන් බර විභේදනය කරයි. නමුත් ඊට වඩා එහාට ගියාම ඝර්ෂණ විභේදනය කරගෙන අභිලම්බ විභේදනය කරන් නැත්නම් වෙනත් වූ බලයන් විභේදනය කරන් කිහිපයක් විභේදනය කරන්න පිළ සම්ප්‍රයුක්ත වෙනකොට මෙන්න මේ කතන්දරේ සමහර අය මෙතන වැරද්දන එතන හරියට කරනවා. ඒකට හේතුව මෙන්න මේ කියන දෛශික නිරූපණය කියවා ගැනීම අපහසු නිසා වෙන්නේ නැති කියලා හිතෙනවා මට. කොහොම හරි ඒකත් හරියට තේරුම් අරගෙනම යන්න උත්සාහ කරන සම්ප්‍රයුක්තයේ සොයන තැනට. මේ හැම එකක්ම වැදගත්. හැම කාරණාවක්ම වැදගත්.